ආයුබෝවන් ආදරණීය දූපතේ හොඳයි එහෙමනම් අපි අදත් ඔබත් එක්ක එකතු වෙනවා ඔබ සඳහා අද දිනේ නියමිත පාඩම දසම පාඩමත් එක්ක මගේ ආදරණීය 8 පන්තියේ දරුවන් එක්ක මම අද කතා කරන්න පටන් ගන්නේ දසම පාඩම ගණිතයේ තියෙන සුවිශේෂීම පාඩමක් තමයි දසම පාඩම කියලා කියන්නේ. එයි අපි එහෙම කියන්නේ ගණිතේ පුරාවටම ඔබ දන්නවා එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම් පිරලා තියෙනවනේ. මේ හැම දෙයක් ඇතුළෙම අපිට දසම පිළිබඳ අවබෝධය ඉස්සරහට යද්දී තියෙන්නට ඕනේ. සංඛ්‍යා ගුණ කරද්දී දසම සංඛ්‍යා ගුණ කරන්න එනවා. බෙදද්දී දසම බෙදන්න එනවා. එකතු කරද්දී දසම එකතු කරන්න එනවා. අඩු කරද්දී දසම අඩු කරන්න එනවා. ඒතර මේවා ගණිතේ පුරාවටම සාමාන්‍ය පෙළ පුරාවටම තියෙනවා. ඊට පස්සෙත් මේක තියෙනවා. ඒතර පුතේ දසම එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම් ගැන අපි ආයේ කවදාවත් ගණිතයේදී කතා කරන්නේ නෑ 8 පන්තියේ කතා කිරීමෙන් පස්සේ. අන්න ඒ නිසා මේක සුවිශේෂී පාඩමක් බවට පත් වෙනවා. ඒ නිසා මේක සුවිශේෂී පාඩමක් බවට පත් වෙනවා. ඒ සවාලත් එක්ක අද දවසේ අපි සාකච්ඡා කරන්නේ දසම පාඩම. දසම එකතු කිරීම සහ අඩු කිරීම කියන කාරණාව ගැන මගේ දරුවෝ ඉගෙනගෙන තියෙනවා 7 පන්තිදී. මතකයි නේද? දසම එකතු කිරීම හා අඩු කිරීම. ඒ වගේම තමයි ඔබ ඉගෙනගෙන තියෙනවා 7 පන්තියේදී කොහොමද භාග සංඛ්‍යාවක් දසම සංඛ්‍යාවක් කරන්න කියලා. තවත් එහාට ගියොත් එහෙම අපි ඉගෙනගෙන තියෙනවා දසම සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියන කාරණාවත්. ඒ සම පොඩ්ඩක් ඔබට මතක් කරනවා දසමයක් කියන්නේ මොකක්ද? පුතේ දැන් ගණිතේ ගත්තාම මේ ගණිතයේ විෂය නිර්මාණය වෙන්නේ අද ඉන්නේ මේ මිනිසාගේ දියුණුවත් එක්ක ශිෂ්ටාචාරගත වීමත් එක්ක ඊටාම ඈත අතීතයට යන මේ ගණිතය කියන විෂය. එතකොට මේ ගණිතය ගැන වෙනම මම ගණිත ඉතිහාසය ගැන වෙනම කතා කරන්න ඕනේ දවසක් විතර. එතකොට මම ගණිතයේ මේ දසම කතාව ගැන આવොත් එහෙම මිනිස්සු එකතු කරන්න මිනිස්සු ගණන් කරන්න පටන් ගත්තයින් පස්සේ මිනිස්සුන්ට සමහර ඒවා ප්‍රමාණය සම්පූර්ණ එකක් හැර ඊට වඩා අණු කොටස් ඕන වුණා. ඒ කියන්නේ භාග ඕන වුණා. මිනිස්සු පූර්ණ සංඛ්‍යා වලින් පස්සේ භාග සංඛ්‍යා ගැන ඉගෙන ගත්තා. සහ ඒවා භාවිතා කරා. ඉගෙන ගැනීම නෝ ඇත්තටම භාවිතා කිරීමේ තුලින් තමයි ඉගෙනීම කියන එක එන්නේ. භාවිතයේ මිනිස්සුන්ට මේ අධ්‍යාපනය හැදෙන්නේ කොහොමද? සංඛ්‍යා හැදෙන්නේ කොහොමද? වැඩ කිරීමේ පහසුව සඳහා පුතේ. වැඩ කිරීමේ පහසුව සඳහා. දැන් කැලලක කියන එක ඇතුනේ මොකක් වෙනද? ගණක යන්ත්‍රය ඇතුනේ වේගයෙන් සුළු කිරීමේ අවශ්‍යතාවයත් එක්ක. දැන් අපි ලඝු ගණක කියලා එක අතීතයේ ඉගෙනුවා. ඒ වගේ මේක වර්තමානයේ තාමත් අපි 10 11 කතා කරනවා. ලඝු කියන එක ආවෙත් මේ පුංචි සංඛ්‍යා දශම සංඛ්‍යා ඒ වගේ දේවල් සුළු කරන්න පහසු වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයත් එක්ක තමයි මිනිස්සු මේ හැම දෙයක්ම හොයාගන්නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයත් එක්ක. ඒතර මේ අවශ්‍යතාවයත් එක්ක මේ හැම දෙයක්ම හොයාගෙන යද්දී මිනිස්සු භාග සංඛ්‍යා හොයාගත්තේ මිනිස්සුන්ට වැඩ කරන්න ඕන වෙනකොට. උදාහරණයක් අපි හිතමුකෝ ඉන්නවා 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනාට අපි බෙදලා දෙනවා යම්කිසි දෙයක්. දැන් අපි හිතමුකෝ 5 දෙනාට අපි විමල්ලක් බෙදලා දෙනකොට ඒ කොටස් පහකට වෙන් කර ගන්න ඕන වෙනවා. ඒ නිසා විවිධ උපකරණ භාවිතා කරා. එහෙම නැත්නම් සම්පූර්ණ එකක් දෙන්න බෑ කොටසක් දෙන්න පටන් ගත්තා. ඒ වගේ මේවා එකතු කරගන්න ඕන වුණා. භාග එකතු කරන්න අඩු කරන්න. මේ භාග වලින් වැඩ කරන එක අමාරුයි. අපි කලින් පාඩමේ දැක්කනේ භාග වලින් වැඩ කරන එක අමාරුයි. ඒ නිසා මිනිස්සු භාග වලින් වැඩ කරනවට වඩා ලේසියෙන් වැඩ කරන්න දශම හොයාගත්තා. භාග වලට වඩා ලේසියෙන් වැඩ කරන්න. ඒතර භාග කියලා කියන්නේ ඇත්තරම 10 100 1000 10000 ආදී 10 බලයන්ගෙන් භාග විදිහට පෙන්වීමක්. උදාහරණයක් මම නිකන් ඔබට පැහැදිලි කරොත් එහෙම දැන් පුතේ අපිට දෙකෙන් එක කියන එක આવොත් එහෙම මේ දෙකෙන් එක මිනිස්සු හදාගත්තා 2යි 1යි කියන දෙකම පහෙන් ගුණ කරගෙන එයා 10න් 5ක් කියලා. මේ 10න් 5 කියන එක 0.5ක් කරගත්තා. අපි ඒක 7 පන්තියේ පාඩම් වල කතා කරලා තියෙනව නේද? 7 පන්තියේ. දැන් උදාහරණයක් 8න් 3 කියලා ගත්තොත් එහෙම 8න් 3 කියන එක අපි 10ක් කරන්න බැරි බව දන්නවා. ඒ නිසා එයාලා මොකද්ද කරන්න ගියේ? ඒක 100ක් කරන්න පුළුවන්ද කියලා බැලුවා. 8 ගුණ කරලා 100ක් කරන්නත් බැරි වුණා. ඒ නිසා ඒක 1000ක් කරන්න පුළුවන්ද කියලා බැලුවා. ඔන්න 1000ක් කරන්න පුළුවන් 125න් ගුණ කරලා. ඒ නිසා ඒ මිනිස්සු ඒක 1000ක් කරගත්තා. 1000ක් කරගත්තයින් පස්සේ අවසානයේදී 8න් 3 කියන එක අපි 0.375 කියලා දශමයකට හදාගත්තා. දැන් තව මම නිකන් ගත්තොත් එහෙම ඔබත් එක පුතේ 20න් 11 කියන එක දැන් 20න් 11 කියන එක ගත්තාම මිනිස්සු වල එක 10ක් නම් කරන්න බෑ. ඒක 100ක් කරන්න පුළුවන් කියලා එයාව පහෙන් ගුණ කරගෙන ඊළඟට අවසානයේ ආව 0.55ක් කරගත්තා.
මෙන්න මේ විදියට භාග සංඛ්‍යා දශම කරගත්ත අපි ඒක 7 පන්තියේදී ඉගෙන ගත්තා. ඒතර මේ විදියට භාග දශම කිරීමේදී අපි භාවිතා කරේ මොකද්ද කියන එක ගැන මම දැන් කතා කරන්න යන්නේ. ඒ වගේම තමයි දශම සංඛ්‍යා කොහොමද එකතු කරන්නේ අඩු කරන්නේ කියන කාරණාවත් අපි මීට පෙර ඉගෙනගෙන තියෙනවා. මම ඔබට නිකම් මතක් කරොත් එහෙම දශම සංඛ්‍යා එකතු කිරීමේ අඩු කිරීමේදී පුතේ වැදගත් උනේ මේ හරි වැදගත්. ඒ කියන්නේ ගණිතේ පුරාවට මෙන්නවනේ. වැදගත් උනේ මොකද්ද? දශම තිත කියන එක. උදාහරණයක් ඔබට දෙනවා 3.8ට එකතු කරන්න කියලා 7.45. දැන් මේ ගාන එකතු කරනකොට අපිට වැදගත් වෙන්නේ දශම තිත නම් අපි මේ ගාන ලියා ගන්න ඕනේ මේ විදියට. 8 කියන්නේ පළමු දශම ස්ථානය. එහෙනම් මේ පළමු දශම ස්ථානට යටින් අනිත් සංඛ්‍යාවේ පළමු දශම ස්ථානය වෙන 4 පිහිටන්නට ඕනේ. අන්න ඒ විදිහට අපි හදා ගන්නකොට මදි තැන් වලට බිඳු දාලා අපි මේව එකතු කරගත්ත අඩු කරගත්ත නේද? නවන්න මම මතක් කරනවා මගේ දරුවන්ට දශම සංඛ්‍යාවක් තවත් දශම සංඛ්‍යාවක් එකතු කරද්දී දශම තිත කියන එක වැදගත් වෙනවා. අඩු කිරීමේදීත් මේක වැදගත් වෙනවා. අපි මේ ගැන කලින් අවුරුද්දේ කතා කරලා තියෙනවා. ඊළඟට පුතේ අපි දශම සංඛ්‍යාවක් ගුණ කර ගැනීම කරා ඔබට මතක ඇති පූර්ණ සංඛ්‍යාවකින්. ඒ වගේම තමයි අපි දශම සංඛ්‍යාවක් ගුණ කරගත්තා මොකෙන්ද 10න් 100න් 1000න්. දශම සංඛ්‍යාවක් අපි බෙදාගත්ත පූර්ණ සංඛ්‍යාවකින්. සහ අපි දශම සංඛ්‍යාවක් බෙදාගත්ත 10න් 100න් 1000න්. මෙන්න මේවා තමයි අපි කතා කරන්නේ. මේවා තමයි කතා කරේ. දැන් මගේ දරුවන්ට මම පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක අර මූලික දේවල් පොඩ්ඩක් මතක් කරන්න හිතුවා. ලොකු කාලයක් කැප කරලා නෙමෙයි. පොඩි කාලයක් අරගෙන පරණ දේවල් මතක් කරන්න තීරණය කරා. ලියාගන්න මාතෘකාව දශම කියලා අපි පොඩි මතක් කිරීමක් කරගෙන යමු. හරි. තරලකට දාලා ලියාගන්න මේ විදිහට පුතේ මේ විදිහට ලියාගන්න. දශම සංඛ්‍යාවක් ලෙස හඳුන්වන්නේ යම් සංඛ්‍යාවක් 10න් 100න් 10න් ආදී 10 බලයන්ගේ භාගයක් ලෙස දැක්කෝ සංඛ්‍යාවක් වේ. එතකොට මේක දශමයක් කියලා කියනකොට මේකේ දශම වලදී දශම තිතක් තියෙනවනේ. දැන් අපි කිව්වා යම් සංඛ්‍යාවක් 10 100 1000 බලයන්ගේ භාගයක් ලෙස දැක්වීමක් තමයි දශමයක් විදිහට නිරූපණය කරන්න යන්නේ කියලා. එතකොට පොඩි කාරණාවක් කියන නිර්වචනය ඇතුලේ අඩුපාඩුකම් තියෙනවා. මොකද මේක ඔබට තේරෙන භාෂාවෙන් කියන්නත් ඕනේ. ඒතර පුතේ අපි ගත්තොත් එහෙම මිනිස්සු භාග සංඛ්‍යා බෙදුව දශම සංඛ්‍යා 3කට. දශම වර්ග 3ක් තියෙනවා. එකක් තමයි අන්ත දශම. ඒක අපි කතා කරන එක. සමාවර්ත දශම 11දී. අනන්ත දශම 11දී. එතකොට දශම වර්ග 3ක් තියෙනවා. එකෙන් අපි ලේසිම එක තමයි කතා කරන්නේ මේ සාමාන්‍ය ව්‍යවහාරයේ වැඩ කරද්දී. මගේ පුතාලට දැන් ඔන්න මම කතා කරන්න ගත්තොත් එහෙම දැන් ඔන්න අපි ඉස්සලා කතා කරපු ගමුකෝ. ඔන්න දැන් 10න් පංගුවක් බවට අපි දෙකෙන් එකපත් කරලා තමයි එයා දශම කරගන්න උනේ. දැන් දරුවනේ අපි මෙයාව මොකෙන්ද ගුණ කරගත්තේ? එයාව අපි 5න් ගුණ කරගත්තනේ. 5න් ගුණ කරගත්තාම අපිට 10න් 5ක් ආවා.
ඔන්න අපි 10න් 5 කියන එක තමයි දශමයක් කරේ. දැන් මගේ දරුවන්ට මම තව එකක් දුන්නොත් එහෙම ඔන්න දෙනවා පුතා 5න් ගමුකෝනේ. හරි. නෑ අපි ඊට වඩා ලොකු එකක් ගමු. අපි ගමුකෝ 25න් 31ක්. ඔන්න 25න් 31යි කියන්නේ ඔබ දන්නවා විෂම භාගයක් නේ පුතේ. මේ විෂම භාගය මට ඕනේ කරනවා දශම සංඛ්‍යාවක් කරන්න. දැන් මොකද්ද අපි කරන්නේ? හරි පළවෙනි එක ලියා ගන්න බලන්න. දෙවෙනි එකත් ලියාගෙන හදන්න යමු බලන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරමු. හරිද? දැන් අපි ලියන්න ගියේ දශම සංඛ්‍යාවක් කරන්නනේ. දැන් මේක ඇතුලේ අපිට දශම සංඛ්‍යාවක් කරන්න 10න් පංගුවක් වෙන්න ඕන. දැන් අපි දන්නවා 25 10න් පංගුවක් කරන්න බෑනේ පුතේ. එයාව අපිට පුළුවන් 100ක් කරන්නනේ. එහෙනම් 25 100ක් කරන්න දරුවනේ අපිට සිද්ධ වෙනවා එයාව 4න් ගුණ කරන්නනේ. තුල්‍ය භාග කතාවක් තියෙනවා. ඒතර එයාව 4න් ගුණ කරද්දි ලවයත් 4න් ගුණ වෙලා 4 වරක් 1 4යි 4 වරක් 3 12යි කියලා අපි අන්න එයාව භාගයක් තියෙන එකෙන් දශමයක් කරා මතක ඇති. එතකොට දශමයක් කරද්දි 10න් පංගුණම් දශම ඉලක්කම් එකක් තියෙනවා වගේම 100න් පංගුණම් දශම ඉලක්කම් කීයද? දෙකක් තියෙන්න ඕනේ. 1000න් පංගුණම් දශම ඉලක්කම් කීයක් තියෙන්න ඕනද? 3ක් තියෙන්න ඕනේ. එහෙනම් මගේ දරුවෝ දන්නවා මෙයා 100න් පංගු හින්දා එයාට දශම ඉලක්කම් දෙකක් තියෙනවා. 1.24 කියලා අපි උත්තරේ හදාගත්තා. 1.24. දැන් මෙයාව හරි. දැන් තව අපිට හම්බෙන එකක් නෙමේක නේද? ඔන්න මම ගන්නවා 200න් 1.233. ඔන්න දැන් මම ඒකෙදි බැලුවේ මිශ්‍ර සංඛ්‍යාවක් උදව් කරගෙන කොහොමද අපි එයාව දශමයක් බවට පත් කරන්න කියලා. දැන් මිශ්‍ර සංඛ්‍යාවක් උදව් කරගෙන කරද්දී මේ එක පැත්තකින් තියාගෙන අපිට වැඩේ කරගෙන යන්න පුළුවන් පුතේ. එක පැත්තකින් තියාගෙන. එයාව මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගන්න අනිවාර්ය නෑ. ඕනනම් කරගන්න පුළුවන්. අනිවාර්ය නෑ. දැන් මේ තැනකදී දැන් මම හිතන්නේ එයා පැත්තකින් හිටියාම ඇති කියලා. මොනවා පැත්තකින් තියලා වැඩේ පටන් ගන්න යන්නේ. එක පැත්තකින් තියලා මම 233ට මොකද්ද කරන්න කියලා බලනවා. 233ට මොකද්ද කරන්න කියලා බලනකොට එයාව 10ක් කරන්න බෑ කියලා තේරෙන්න ඕනේ. එයාව 100ක් කරන්න බෑ කියලා තේරෙන්න ඕනේ. එහෙනම් එයාව 1000ක් කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්න ඕනේ. දැන් මගේ පුතාලට පේනවා 200 නම් අපිට 5න් ගුණ කරගෙන 1000ක් කරන්න පුළුවන් නේ පුතේ. 200 වා 5ක් 1000යි. එහෙනම් 33 වා 5ක්. 5 වරක් 3 15යි 1යි 16. 15යි එකක් ඉතුරුයි 5 වරක් 3 15යි 1යි 16යි. අන්න එකක් ඉන්නවා පැත්තකට වෙලා චණ්ඩිය වගේනේ. එහෙනම් එන්නේ යාව දැන් ගමුකෝ ළඟට. ඔන්න ළඟට අරගත්ත එක එතනින් දශම දැම්මා 165ක් තියාගත්තා. ඔන්න මොකද්ද මං කරේ? එක කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. එයාව පැත්තකින් තියාගත්තා. භාගෙ විතරත් එක්ක සෙල්ලම් කරා. භාගෙත් එක්ක සෙල්ලම් කරලා එයාව 1000ක් කරගෙන 1000න් පංගු උදව් කරගනිමින් දශම ඉලක්කම් 3ක් සහිතව පිළිතුර තිබ්බා. දශම ඉලක්කම් 3කින් පිළිතුර තිබ්බා. එන ඕක තමයි කතන්දරේ. ඒතර මේ ටික සම්පූර්ණ කරගන්න පුතේ බලන්න. ඕක අපි හතේ පන්තිය කරපු දෙයක් නෙමෙයි. නැවත මම ඔයාලට සිහිපත් කරන්නේ මතක් කරන්නේ. හරි. ඔන්න මම දශම ගැන පොඩි හැදින්වීමක් කරා. පොඩි නෑ ටිකක් ගියා වෙලාව. හරි. ඔන්න ඊළඟට අපි කතා කරන්න යන වෙලාව ඉක්මනට යනවා. ඉක්මනට ලියා ගන්න. ඊළඟට අපි කතා කරන්න යන්නේ කොහොමද දශම සංඛ්‍යාවක් භාගයක් බවට පත් කරන්නේ කියන කාරණාව. මේවා පුතේ හතේ ඉගෙන ගත්ත දේවල්. හැබැයි අපිට ඕනේ මේවා භාවිතයට ඉස්සරහට ඒ සමන් දරුවන්ට මේක නැවත මතක් කරනවා. ඔබට මේක නැවත මතක් කරනවා. හරි.
ලියන්න ඉවරයි නේද? ඊළඟ ලියා ගන්න එහෙමනම් දශම සංඛ්‍යා භාගවලට හැරවීම දශම සංඛ්‍යා භාගවලට හැරවීම. හරි. දැන් බලමු මොකද්ද මේ කතන්දරය කියලා. 0.7. ඔන්න මම තව එකක් ගන්නවා 0.85. මම තව එකක් ගන්නවා 2.725 කියලා. හරි. දැන් පුතේ අපිට දශම සංඛ්‍යාවක් දුන්නහම අපි බලන්නේ එයාට දශම ඉලක්කම් කීයක් තියනවද කියලා. දැන් පළවෙනි ඉන්න කෙනාට කන් නෙමෙයි කන්නන් දෙකයිනේ තියෙන්නේ. දශම ඉලක්කම් එකයි තියෙන්නේ. දශම ස්ථාන එකයි තියෙන්නේ. දශම ස්ථාන එකයි නම් එයා 10න් පංගුවක්. 10න් 7යි. කතාව එතනින් ඉවරයි. එයා 10න් පංගුවක්. දශම ඉලක්කම් එකයි. දැන් මෙයා 10න් පංගුවක් නෙමෙයිනේ. ඇයි? එයාට දශම ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙනම් එයාට ඉන්නේ 100න් පංගු. ඔන්න අපි වැඩේ හොයාගත්ත 100න් පංගු. 100න් 85යි. දැන් එතන කතාව ඉවරයිද? නෑ ඉවර නෑ. ඒ ඉවර නැත්තේ. අරයා ආයමත් සරල වුණේ නැති වුණාට මෙයා ආයමත් සරල වෙනවා. මොකෙන්ද සරල වෙන්නේ? 5න් සරල වෙනවා. 5න් බෙදෙනවා. 5න් එහෙනම් 5න් බෙදමු බලන්න. 5 17යි 5 20යි. එහෙනම් පුතේ උත්තරෙට එන්නේ 20න් 17යි කියලා. 20න් 17යි. ඒකත් ඉවරයි. ඊළඟ එක්කෙනා හරි මේ දෙක ලියා ගන්න මගේ දරුවෝ ලියා ගන්න. මම මේවා ගණන් හදන්න දෙන්නේ නැහැ මේ පරණ දේවල් ඉඳ. පරණ දේවල් ඉඳ අපිට මතක් කරනවා විතරයි. හරි ඉක්මන් කරමු. හරි හැමෝම ලියා ගන්න. අරකට පොඩි උත්සාහයක් දරමුද බලන්න. උත්සාහයක් දරමුද? රයිට්. එතකොට අපිට දෙකකුත් තියෙනවානේ. ඒ දෙක තිබුණා ඒ පැත්තක. ඒ දෙක ගැන හිතන්න එපා. මෙයාගේ දශම අයින් කරගන්න යන්නේ. දශම. එතකොට පුතේ එතන තියෙන ඉලක්කම් තුනක් ඉඳලා අපි එයාව ගන්නවා මොකද්ද? 1000න් පංගු කියලා. 1000න් පංගු. දැන් 1000න් පංගු 725යි. දැන් මොන්න පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ 725 බෙදෙන්නේ කීයෙන්ද කියලා. 725 මොකෙන්ද බෙදෙන්නේ? 2කින් බෙදෙනවද? නෑ වගේ. 3ෙන් බෙදෙනවද? 2යි 3යි 5යි 2යි 5යි 7යි 14 නෑ වගේනේ. ඊට පස්සේ 5ෙන් බෙදෙනවද? අන්න 5ෙන් බෙදෙනවා. එහෙනම් 5ෙන් බෙදන්න පුළුවන් කියලා මතක් වෙන්න. 5 වා කීයක් එනවද? 5 වා 200යි. 5 වා කීයක් එනවද? 1යි 22ට 5 වා 4යි 20යි 5යි 145යි 200යි. දැන් ආයිමත් පේනවද ඒ දෙන්න කැපිල යනවා 200යි 145යි. කීයෙන්ද? 5ෙන්. 5 වා කීයක්ද? 40යි. 5 වා කීයක්ද? 5 වා 2යි 14යි. 5 වා 2යි 10යි 14න් 4ක් ඉතුරුනා. 45ට 5 ව 9යි. හරි. ඔන්න එතන මොකක්ද පැටලෙන්න ගියානේ. හරි 14ට 5 ව 2යි 10යි 45ට 5 ව 9යි. දැන් පුතේ අපි ඔන්න බලනකොට අපිට ඇවිල්ලා තියෙන්නේ 2යි යා පැත්තක ඉන්නවා 40න් 29යි. 2යි 40න් 29යි. ඔන්න කතාව ඉවරයි. 2යි 40න් 29යි කියලා අපිට උත්තරේ. හරි. ඔන්න දැන් අපි ඊළඟකට යන්න හදන්නේ. ඊළඟට. කොහොමද අපි ඊළඟට යන්න හදන්නේ? මේ ගැන නෙමෙයි ලියන්න දශම සංඛ්‍යා එකතු කිරීම කියලා. දශම සංඛ්‍යා එකතු කිරීම හා අඩු කිරීම. දශම සංඛ්‍යා එකතු කිරීම හා අඩු කිරීම.
හරි. දැන් බලමු මොකක්ද අපිට කරගන්න පුළුවන් කියන කාරණා. හරියන අපි කිව්වේ දශම සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම. දැන් පුතේ දශම සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම ගත්තාම ඒක හරි වැදගත් වෙනවා. අපි එතකොට දශම එකතු කිරීම හා අඩු කිරීම වැදගත් වෙන්නේ මේක නිරන්තරයෙන්ම අපේ වැඩත් එක්ක සම්බන්ධ වෙන හින්දා. ගණිතයත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙන හින්දා. හරියන මම ගණන් කීපයක් දෙනවා මොකුත් කතා කරන්නේ නැතුව. අපේ දරුවෝ ගණන් ටික ඉක්මනට හදන්න බලන්න. හරි. ඔන්න මම එක ගානක් දුන්නා. ඉක්මනට හදන්න බලන්න. ඉක්මනට හදාගන්න බලන්න. තව ගානක් ලියලා තියන්න. හරි. ඔන්න දැන් පළවෙනි ගාන අපේ දරුවෝ හදලා ඉවරද? දෙවෙනි එකත් හදලා දාන්නකෝ බලන්න. දෙවෙනි එකත් හදලා දාන්න ගණන් දෙකම හදලා දාන්න බලන්න. හරිද? උන් මම දැන් හදන්න යන්නේ. තාම හදාගන්න නැත්නම් තාම පොඩ වීඩියෝ පොඩ්ඩක් නවත්තලා මගේ ළමයි ඊට පස්සේ ගාන හදලා පාඩමට එන්නේ. හරි එවන හැදුවේ නැත්නම් නවත්තන්න පොඩ්ඩක්. ඊට පස්සේ ආපහු පාඩමට එන්නේ. හරි. උන් දැන් මම ගාන හදන්න යන්නේ. මම මොකද්ද කරන්නේ? මම දශම අමතක කරන්නේ නැතුව. දශම අමතක කරන්නේ නැතුව වචනේ වැදගත්. දශම තිත එක කෙලින් තියා ගන්නවා. ඊට පස්සේ අනිත් සංඛ්‍යා ලියනවා. ඔන්න දැන් අනිත් සංඛ්‍යා ටික ලියනකොට අපි ලිව්වේ මෙහෙම. කොහොමද ලිව්වේ? අපි ලියනකොට එක ස්ථානයක කෙලින් ලියාගත්තා. අර බලන්න. ඊට පස්සේ පළමු දශම ස්ථානයේ එක කෙලින් ලියාගත්තා. දෙවෙනි දශම ස්ථානයේ එක කෙලින් ලියාගත්තා. එළියට පනින ඒවා පස්සේ විසඳ ගමු. ඕන දැන් මේ පැත්තේ එළියට පැන්න එක ගැන නම් කමන්නේ. එයා අපිට ප්‍රශ්නයක් නෙමෙයිනේ. එහා පැත්තේ එළියට පැනපු එක්කෙනා අපිට ප්‍රශ්නයක් නම් එයාට බිඳුවක් දාලා අපි එකතු කරගෙන ඉන්න ඕනේ. ඔන්න පුතේ මේවා හතේ ඉගෙන ගත්තට මතක නැත්තම් මතක් කරගන්න. හරි. ඔන්න දැන් අපේ ගැටලුවට විසඳලා තියෙන්නේ. හැම එකක්ම කෙලින් තියෙන්නේ. දැන් අපිට එකතු කරගන්න ලේසි. 5යි 4යි 9යි 8යි 7යි 15න් 5 එකක් ඉතුරුයි 3යි 3යි 6යි 1යි 7යි 1යි. ඔන්න අපිට උත්තරයට ආවා 17.5යි 9යි 5යි කියලා. දැන් හරි. දැන් අපි එයා හැදුවා නම් හරිනම් හරිකුත් දාගන්න එක හොඳයිනේ. දෙවනි එක්කෙනා එයා දිහා බලනකොට 72.925යි දශම තිත අමතක කරන්නේ නැතුව එයා එක කෙලින් දාගෙන ඔන්න අපි මේ විදියට හදාගත්තා. ඔන්න මෙතනටත් කැමති නම් බිඳුවක් දාගත්තා 5යි 6යි 2යි 8යි 9යි 7යි 16යි එකක් ඉතුරුයි 8යි 2යි 10යි 1යි 11යි 7යි 1යි 8යි. ඔන්න අපි උත්තරේ ගත්තා 81.6යි 8යි 5යි කියලා. 81.6යි 8යි 5යි පුතේ. ඔන්න ගාන හරි. දැන් වැඩේ ඉවරයි. හරි. ඔන්න දැන් මකන්න යන්නේ. හරිනේ? හරි. දැන් අපි අඩු කරන්න යන්නේ ගණන් දෙකයි දෙන්නේ. අඩු කරන්න දෙන්නෙත් ගණන් දෙකයි. මොකද මේක හතේ කතාවක්නේ. මම ගොඩ මෙතන කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඊට ඔන්න අපි අඩු කිරීමේදී දෙනවා මේ විදිහේ ගානක්. ඔන්න. හරි. දැන් පුතාලා මේ ගාන හදන්න බලන්න. හොඳයි ගණන් දෙකක් දුන්නා. ගණන් දෙකක් දුන්නා. ලොකු ඒවා නෙමෙයි පොඩි ගණන් දෙකක් දුන්නා.
හරි. හරිද? දැන් හදලා ඉවර වෙන්න ඕනේ. ඒ තරම් ලේසි. අමාරුනේ. දැන් ඔන්න හදාගන්න ඉක්මනට හදාගන්න ඕනේ. හරි. දැන් අපි හැදුවේ නැත්තම් වෙන තැනක ටක් ගාලා වීඩියෝ එක නැවතුවා හදාගෙන ඉවරලා ආපහු පාඩුවට ආව. හරි. ඔන්න පුතේ මම කිව්වා දශමදිත තමයි හරිම වැදගත් කියලා. හරිම වැදගත්. ඒ නිසා දශමදිත තමයි එක කෙලින් තියෙන්න ඕනේ. අනිත් ඒවා අපිට අදාළ නෑ. දශමදිතට දෙපැත්තේ තියෙන ඉලක්කම් නිවැරදි ස්ථානවල ලිව්වනම් එච්චරයි. එක ස්ථානයේ කෙලි පළමු දශම ස්ථානයේ කෙලින් තව එළිය දෙන්නෙක් ඉන්නවා. දැන් අඩු කරන්නනේ යන්නේ. එහෙනම් නිකම් බෑ. අඩු කරන්න යනවා නම් මේ තැන් වලට අපිට බිංදු දාගන්න වෙනවා. ඔන්න අපි බිංදු දාගත්තා. දැන් අපි අඩු කරන්න යන්නේ. කොහොමද අඩු කරන්නේ? 10න් දෙකක් අඩු කරානේ 8යි. මෙතන තියෙන්නේ 9යිනේ 9න් 6ක් අඩු කරා 3යි. අපි ගාව තියෙන්නේ 7යිනේ 17න් 9ක් අඩු කරා 8යි. අපි ගාව තියෙන්නේ 1යිනේ 11න් 9ක් අඩු කරා 2යි. දැන් අපි ගාව 6යි. ඔන්න කතාව ඉවරයි. මේවා ඉතින් ලොකුවට කතා කරන්න දෙයක් නැහැ පුතාලා දන්නවනේ නේද? හරි. ඔන්න ඊළඟට අපි බලනවා 5න්. ඒ මොකද්ද? දශමදිතක් ඇත්තෙත් නෑ හොයන්නවත් නෑ. අන්න හොයන්නේ නැත්තම් එතන තියාගන්න. කොහෙද? එක ස්ථානයේ ගාව තියාගෙන නැති ඒවාට බිංදු දානවා. නැති ඒවාට බිංදු දාලා අපි ඒක අඩු කරන්න යන්නේ. මේ බලන්න 10න් 6ක් 4යි. 9න් 7ක් අඩු කරාම 2යි. 9න් 3ක් අඩු කරාම 6යි. මෙතන තියෙන්නේ 4යි. ඔන්න උත්තරයට ආවා 4.624 කියලා. 4.624. ඔන්න අපේ උත්තරේ. හරි. ගැටලුවක් නැහැ. ඔන්න අපි හදාගෙන තියෙනවා. හොඳයි පුතේ අපි ඔන්න දැන් යනවා අපේ මාතෘකාවට. ඒකෙත් කෑල්ලක් කියන්නේ 7. කෑල්ලක් 7 තියෙනවා. දැන් මාතෘකාව ලියා ගන්න අඩුපාඩු තියෙන වැරදි හදාගන්න. තේරුම් ගන්න. ටියුට් එක ගණන් ටිකක් දාන්න හදන්න. ටියුට් එක පුතේ අපි වෙනම සාකච්ඡා කරපු එක දැන් නවත්තන්න තීරණය කරා. ටියුට් එක සාකච්ඡා කරන එක පන්ති වෙලාවෙම කරමු කියලා දෙමව්පිය බොහෝ දෙනෙක් ඉල්ලුවා. ඒ නිසා පන්තිය වෙලාවෙම මුලින් ටියුට් එක නැත්තම් නිබන්ධනය සාකච්ඡා කරලා ඉවර වෙලා තමයි පන්තියට පිවිසෙන්නේ. ඒතකොට එකම වීඩියෝවක් තුලින් තමයි පාඩම එන්නේ. ටියුට් එක සාකච්ඡා කිරීම සහ පාඩම සාකච්ඡා කිරීම කියන කාරණාව. හරි ඒක මතක තියාගන්න. හොඳයි. දැන් අපි ඊළඟට යනවා දශම සහ පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම ගැන. ඊට කලින් මාතෘකාව ලියා ගන්න දශම ගුණ කිරීම කියලා. දශම ගුණ කිරීම. හොඳයි. ලියන්න දශම ගුණ කිරීම කියලා. දශම ගුණ කිරීම. හරි. දැන් පුතේ අපි දශම ගුණ කරද්දී කලින් කතා කරලා තියෙන එකක් ආයෙ කතා කරන්න යන්නේ. ලියා ගන්න මාතෘකාව ඒක යටතේ නැවත තරුණ කොන දා ලියා ගන්න. දශම සංඛ්‍යාවක් හා පූර්ණ සංඛ්‍යාවක් ගුණ කිරීම. දශම සංඛ්‍යාවක් හා පූර්ණ සංඛ්‍යාවක් ගුණ කිරීම. හරි. අපිට ගණිතයේ නිරන්තරයෙන් හම්බ වෙන සුළු කිරීම වර්ගයක් තමයි ඔය කියන්නේ. දශම සංඛ්‍යා සහ පූර්ණ සංඛ්‍යා. දශමයි ඕන තරම් හම්බ වෙනවා. හරි. දැන් දශම සංඛ්‍යාවක් සහ පූර්ණ සංඛ්‍යාවක් ගුණ කිරීම. ඔන්න දැන් මම පුංචි කතාවකුත් කියන්නම්. නැත්තම් තරුණ කොනක් දාලා යටින් ලියා ගන්න එකට යටි. අර කුපමාත්‍රකාවක්. ඒකට යටින් ලියා ගන්න පුතේ. දශම ඒක ඔක්කොටම අදාළයි දශම වල. දශම සංඛ්‍යා ගුණ කිරීමේදී
දසම ගැන නොසිතා සංඛ්‍යා ගුණ කළ යුතු අතර ගුණ කළ සංඛ්‍යාවල ඇති දසම ඉලක්කම් ගණනට සමාන දසම ඉලක්කම් ගණනක් පිළිතුරෙහි තැබිය යුතුයි right හරි දැන් මගේ පුතාලා ඔක highlight කරගන්න නැත්නම් කොටු කරගන්න වෙනත් වර්ණකින් කොටු කරගන්න බලන්න හරි මොනවා කිව්වක කොටු කරගන්න කියලා ඕක වැදගත් කියලා හරි දැන් පුතේ ඔන්න අපි බලනවා දසම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න මේක අපි 7 දිත් කතා කරලා තියෙන්නේ ඒ සම මේ විදිහටත් ගන්නවා හරි දැන් පුතේ අපිට දීලා තියෙන සංඛ්‍යා ගුණ කරද්දී මම මොකද්ද කරන්න කිව්වේ සංඛ්‍යා ගුණ කරද්දී මොකද්ද කරන්න කිව්වේ සංඛ්‍යාවල ඇති දශම ගැන නොසිතා නැත්තම් නොසලකා සංඛ්‍යා දෙක ගුණ කළ යුතුයි එහෙනම් දරුවෝ දශම ගැන හිතුවේ නැත්තම් මෙතන තියෙන්නේ 32.5 නෙමෙයි 325 දැන් 325 ගුණ කරන්න යනවා කාගෙන්ද 4 ඒක අපි දන්න පුංචි කතාවක් නේ 325 4ෙන් ගුණ කරගන්නවා පොඩි කතාවක් 4 වරක් 5 20යි දෙකක් ඉතුරුයි 4 වරක් 2 8යි 2යි 10යි 4 වරක් 3 12යි 1යි 13 හරි ඔන්න හරි උත්තරේ දැන් ඔය විදියටයි අපි ගුණ කරගන්නේ දැන් මොකුත් මං කතාවක් බහක් නැතුව එයා මෙතන තියෙනවා දැන් ඊළඟට බලනවා දශම ඉලක්කම් කීයක් මේකේ තිබුණද කියලා දශම ඉලක්කම් එකක් තියෙනවනේ අපේ ගානේ එහෙනම් අපේ උත්තරේ දශම ඉලක්කම් කීයක් තියෙන්න ඕනේද එකක් තියෙන්න ඕනේ අපේ ගානේ දශම ඉලක්කම් එකක් තියෙනවා නම් අපේ උත්තරේ දශම ඉලක්කම් කීයක් තියෙන්න ඕනේද එකක් තියෙන්න ඕනේ එහෙනම් ඔන්න හරි අපි ඒ ගාන හරියට හදාගන්න හැටි දැක්කා දැන් එහා පැත්තේ තියෙන එක්කෙනා ගැන මොකක්ද හිතෙන්නේ එයාගේ දශම අයින් කරාම එතන තියෙන්නේ 432ක් 27න් බෙදන්න ගාන ලේසි වෙන්න ඕන හින්දා ලොකු එක්කෙනා මුලින් ලියා ගන්නවා ලොකු එක්කෙනා ඒ කියන්නේ 432 මුලට ලියාගෙන අපිට ඊට පස්සේ 27 භාවිතා කරන්න පුළුවන් නේ ඔන්න හරි දැන් මගේ පුතාලා මේ ගාන හැදුවා වගේ එහා පැත්තේ ගාන හදන්න එහා පැත්තේ ගාන හදන්න හරි අනිත් දෙක හදලා ඉවර කරන්න ඕනේ එහා පැත්තේ හදන්න එකපාරට හදන්න බැරි වෙන්නේ එකපාරට හදන්න බෑනේ හරිද දැන් වැඩි මොකද්ද කරගත්තේ දැන් කරගත්තේ අපි පුංචි දෙයක් අපි දශම ගැන හිතන්නේ તો ගුණ කරනවා
432 27 නේද පුතේ? 4 2 14යි, එකක් ඉතුරුයි, 4 3 21, 1 22යි, දෙකක් තියෙනවා, 4 4 28යි, 2යි 30යි. ඔන්න හරි. දෙකක් තියෙනවානේ. දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි, දෙවරක් 4 8යි. 4 2 6යි, 6 8යි, 3 11යි. ඔන්න දැන් අපි වැඩේ කරානේ මොකද්ද කරේ? 27යි 4.3යි 2යි ගුණ කරා. 27යි 4.3යි 2යි ගුණ කරා. දැන් අපි 4.2යි 3යි 2 කියන්නේ 432 කියලා හදාගෙන 27න් ගුණ කරගත්තේ. ඔන්න අපි 27න් ගුණ කරගත්තාම ආපු උත්තරය මොකක්ද? හරි. දැන් අපිට ඔය වගේ උත්තරයක් ඇවිල්ලා තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙන දශමතාවම අයින් කරගන්න බැරි වුණා. දශම අයින් කරගන්න බැරි වුණා. දශම ඉලක්කම් කීයක් තියෙනවද පුතේ ගුණ කරපේකේ? 1යි 2යි. එන අපි උත්තරේ තියෙනවා කීයක් දශම ඉලක්කම් 2ක්. දශම ඉලක්කම් 2ක්. හරි. ඔන්න අපි A2 හැදුවා වගේ තව කීපයක් හදලා පොඩ්ඩක් තේරුම් ගමු. තේරුම් ගමු. හරි. ඊළඟ එක තුන්වෙනි එක. හරි වුණ පුතේ මං ගණන් 3ක් දුන්නා මේකත් එක්කම හදාගෙන යන්න කියලා. හරි ඉක්මනට හදාගෙන යන්න බලන්න. 3ක් නෙවෙයි 4ක්ම දෙමුකෝ. මොකෙන්ද ගුණ කරන්නේ? හරි ඔන්න අපි ගත්ත සංඛ්‍යා ටික දවාට තියෙන්නේ මේ වැඩේ කරන්න. ගුණ කරලා තියෙන මේ වැඩේ කියන්නේ ගුණ කරන වැඩේනේ. හරි ගුණ කරගන්න බලන්න හැමෝම. හොඳයි පුතේ අපි එහෙමනම් ඉක්මනට මේ ගණන් ටික ඉවර කරගන්න ඕනේ. ඒ නිසා මෙහෙම කරමු. දැන් අපේ අලුත් දරුවෝ දැනගන්න ඕනේ මේක දැන් අපිට එක දිගට වෙලාව දීලා තියාගන්න බෑ. ඒ නිසා අපි සිද්ධ වෙනවා තමන් ගාන හදාගෙන ඉක්මනට එන්න. මොකද එක එක්කෙනාගේ හැකියාව විවිධාකාරයි. ඒ නිසා ඔන්න සියලු දෙනාම මේ පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ගණන් ටික සම්පූර්ණ කරගෙන ආපහු එනකොට ගණන් ටික ඔක්කොම හදලා තියෙන්න ඕනේ. හරිද? එහෙම නැත්තම් මට කී කොච්චර වෙලා යයිද චක්‍රේ බලලා හදන්නේ කොහොමද හදන්නේ කියලා දන්නේ නැහැනේ. සමහර ළමයි චක්‍රේ බල හදනවා. එහෙම බෑ. Taman කැමතිද කොහොම හරි හදාන්න චක්‍රේ පාඩම් කරලා තියෙන්න ඕනේ. නමුත් දැන් ඉක්මනට මේක ලියාගෙන ඊට පස්සේ වීඩියෝ පොඩ්ඩක් නවත්තලා වැඩ ඉවර කරලා ආපහු එන්න. හරි. හරි වුණා දැන් මං හිතනවා මගේ දරුවෝ ගණන් ටික හදලා ඇවිල්ලා තියෙන්නේ කියලා. තාම හැදුවේ නැත්තම් ටක් ගාලා නැවතුවා ගණන් ටික හැදුවා ආයෙමත් ආවා. ඒක තමයි කියන්න තියෙන්නේ නැවත කියන්න තියෙන්නේ. හරි. දැන් මම ගණන් ටික හදන්න යන්නේ. දැන් පුතේ මේ ගණන් ටික හදනකොට මම මොකද්ද කිව්වේ? මෙයාලා දශම ගැන හිතන්නේ නැතුව මේගොල්ලොන්ගේ දශම නෑ කියලා හිතලා ගුණ කරන්න. දශම නෑ කියලා හිතලා ගුණ කරන්න. ඒතර පුතේ අපිට මෙතන දශම නෑ. දැන් අපි වඩා පහසුවෙන් ඉස්සලා ගන්න එළියට. දැන් මට 47 ගුණ කරගන්න පුළුවන්. ඔන්න මම 47 ගුණ කරන්න යන්නේ. මම 47 ගුණ කරගන්න ඕනේ කියනද පුතා 32කින්. ඔන්න ඒ දෙක ගුණ කරගන්නවා. ගුණ කරමු දෙවරක් 7 14යි දෙවරක් 4 8යි 1යි 9යි තුන්වරක් 7 21යි දෙකක් තියෙන 3 7 12යි 2යි 14යි එච්චරයි. 9 1යි 10යි 4 1යි 5යි 1යි. අපි දශම ඉලක්කම් කීයක් තිබුණාද 2යි. එහෙනම් අපි මෙන්න මෙතන දශම දාලා උත්තර දාන්න ඕනේ 15.04යි. ගාන හරියි. ඔන්න අපි දශමත් අයින් කරගත්තා. දෙවෙනි ගානේ ඔන්න අපිට දෙවෙනි ගානේ තියෙන 308 නේ පුතේ 308 ගුණ කරගන්නවා 29න්. අපි 9 වරකට 72යි 7ක් තියෙනවා 9 වරක් 0.07යි 7යි 9 වරක් 3 27යි කියලා ගත්තා. දෙවරක් 8 16 එකක් ඉතුරුයි දෙවරක් 0.01යි 1යි දෙවරක් 3 6යි කියලා ගත්තා. ඔන්න 2යි 7 6 13 එකක් තියෙනවා 7 1 8යි 1යි 9යි 6 2යි 8යි. ඔන්න අපේ උත්තරයට ඇවිල්ලා තියෙන පුතේ 89 32නේ අපි දශම දාගත්තොත් එක ඉලක්කමනේ තියෙන්නේ. එහෙනම් එක ඉලක්කමක් අයින් කරාම
893.2යි කියලා අපිට උත්තරය ආවා. 892.2 නේ. හරි. ඔන්න අපි අනිත් එකත් බලමු. දැන් මේ ගුණකරණයව දන්නවනේ. ඒක මම ලියලා තියන්න ඕනේ. 170 මේකත් මකනවා. 175යි 125යි ගුණ කරන්න වෙන්නේ. 175යි 125යි. ඒක ඉතින් අපි අර 6 පන්ති ඉගෙන ගන්න ඒවනේ. 5 රක් 25යි 2ක් ඉතුරුයි 5 රක් 35යි 2යි 37යි 3ක් ඉතුරුයි 5 රක 5යි 3යි 8යි 2 රක් 5 10යි 2 රක 14 1යි 15යි 2 රක 2 1යි 3යි එකෙන් ගුණ කරගත්ත 5යි 7යි 1යි මේව ගණන් නෙමෙයිනේ පුතා 8යි 5යි 5යි 10යි 18යි එකක් ඉතුරුයි 1යි ඔන්න අපිට මේ උත්තරේ අපි බලනවා දශම ඉලක්කම් 1යි 2යි 3ක් තියෙනවා අපි 3ක් අයින් කරගත්තා 21.8යි 7යි 5යි කියලා උත්තරයට ආවා. ඔන්න අපි හදාගත්තා හරියට. ඊළඟ එක්කෙනා දිහා බලන්න. ඒකේ තියෙන්නේ 5050. 5050. කමන්නේ ඒකට. දැන් 5050 ගුණ කරගන්න ඕනේ කීයද? 342. 5050 342. එහෙනම් 5050 ගුණ කරනවා 342න් දශම කතාවක් නෑ. දෙවරප්පා බින්දු බින්දුවයි දෙවරප්පා 10යි එකක් ඉතුරු දෙවරප්පා 0.1යි දෙවරප්පා 10යි. අපි 4ෙන් ගුණ කරගත්ත 4.0යි 4.5 20යි 2යි 4.0යි 2යි 2යි 4.5 20යි 3.0යි 3.5 15 එකක් ඉතුරුයි 3.01යි 1යි 3.5 15යි මේ ගණන් නෙමෙයි තියෙන්නේ 1යි 5යි 2යි 7යි 2යි 7යි 1යි ඔන්න පුතේ දශම ඉලක්කම් 2යි තිබුණේ අපි ආගේ දශම අයින් කරගන්නවා මෙතනින් එන උත්තරෙට එන්නේ 1යි 7යි 2යි 7යි 1යි දශම ඕනනම් දාගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. දශම ඕනනම් දාගතේ නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඔන්න ওই විදිහට අපිට දශම ගුණ කිරීම ටික ආවා. මේ උත්තර ආවද බලන්න මගේ දරුවන්ටත් ආවද බලන්න මේ උත්තර ටික. හරි. ඔන්න උත්තරේ ආවනම් එච්චරයි. මේ මොකද්ද කරේ සංඛ්‍යා දෙකක් ගුණ කරා. එච්චරයි සරලම සරලයි. හරි. දැන් අපි දශම සංඛ්‍යාවක් සහ පූර්ණ සංඛ්‍යාවක් එකතු කරගෙන කරේ. දැන් ඊට පස්සේ ලියන්න තරලකුණක් දාලා මේ විදිහට අඩුපාඩු තියෙනවනේ හදාගන්න ඉස්සෙල්ලා. අඩුපාඩු තියෙනවා හදාගන්න. හරි. ඔන්න දැන් අපි බලමු ඊළඟට තරලකුණ දාලා ලියා ගන්න දශම සංඛ්‍යා වලින් ගුණ කිරීම. දශම සංඛ්‍යා වලින් ගුණ කිරීම. හරි. දශම සංඛ්‍යා වලින් ගුණ කිරීම. හොඳයි මේකේ කිසිම කතාවක් නැහැ බොහොම පහසුයි දශම සංඛ්‍යා වලින් ගුණ කරන්න තියෙනවා. හරි. ඔන්න ගානක් ලිව්වා. දැන් මේ ගාන ලිව්වා. මේ ගාන ලියා ගන්න. ඔන්න මේ පළවෙනි ගාන ලියා ගන්න. හරි. දැන් මගේ දරුවන්ට මොකද්ද පේන්නේ? සංඛ්‍යා දෙකක් පේනවා. මං කව ගුණ කරද්දි දශම ගැන හිතන්න එපා. ගුණ කරද්දි දශම ගැන හිතන්න එපා. දශම අමතක කරන්න. එහෙනම් ගුණ කරද්දි දශම අමතක කරලා දාන්න. දැන් මොකද තියෙන්නේ? එහෙනම් දැන් තියෙන්නේ 38යි 25යි. එහෙනම් පුතේ අපි ගුණ කරන්නේ 38යි 25න් විතරයි. 38යි 25න් විතරයි. දශම අමතක කරන්න. එහෙනම් ඔන්න ගුණ කරනවා 38යි 25යි. දැන් ඔයාලා ඒක දන්නවනේ පුතා. ගුණ කරලා දාගන්න බලන්න උත්තරේ. එතනම පැත්තක හදාගන්න කමක් නැහැ. ගුණ කරලා දාගන්න බලන්න. හරිද? ඔන්න දැන් ගුණ කරලා 5 වරක් 8 40යි 0.4ක් ඉතුරුයි. 5 වර 3 15යි 15 4යි 19යි 2 වරක් 8 16යි 2 වරක් 3 6යි 1යි 7යි 9 6යි 15 එකක් ඉතුරුයි 8යි 1යි 9යි ඔන්න අපිට 950ක් ආවා 950ක් ඔන්න මම 950 ලියනවා ගුණ කරන්න තිබුණේ වයි දශම ඉලක්කම් 3ක් තිබුණා එහෙනම් අපේ උත්තරේ දශම ඉලක්කම් 3ක් තියෙන්න ඕනේ ඔන්න ඉලක්කම් 3ක් තියනවා පුතේ ඉස්සරහට දැම බිඳුවක් ඔන්න අපේ උත්තරය ඇවිල්ලා තියෙනවා උත්තරය 0.955 බිඳුවයි කියලා එන්නේ 0.955 මොකද්ද කරේ දශම ගැන හිතන්නේ නැතුව ගුණ කරා ගුණ කරලා අපි දශම ඉලක්කම් ගාන බැලුවා ඒක උත්තරය තුල තිබ්බා හරි එහෙනම් මේ ගානත් ඒ වගේ හරි ඔන්න මම ටිකක් විශාලට දුන්න වටිනාකම නෙවෙයි ටිකක් ඉලක්කම් බිඳු වැඩි කරලා දීලා තියෙනවා දැන් ඒ ගාන ලියා ගන්න ඔයාලත් ලියා ගන්න පුතා ඔයාලත් ලියා ගන්න
දැන් ගාන ලියාගත්තෙන් පස්සේ අර මං කියපු කතාව අරගන්න මොකද්ද? මං කිව්වේ මොකද්ද? දශම අමතක කරලා සංඛ්‍යා දෙක ගන්න එළියට. දශම අමතක කරලා සංඛ්‍යා දෙක ගන්න එළියට. මොනවද තියෙන්නේ නා? එකක් තියෙනවා 21.4 අනිත් එක තියෙනවා 76. එච්චරයි. 21.4 21.4 දශම නෑ. ඒ කියන්නේ 214. මෙතන දශම නෑ. ඒ කියන්නේ 76. දැන් මේ දින ගුණ කරගන්න බලන්න. ගුණ කරගන්න බලන්න. හරි. ගුණ කරලා අගේ දාගන්න. හරිද? ඔන්න මමත් ගුණ කරනවා. දැන් ඔයාලා ගුණ කරලා ඉවරයි මම ගුණ කරනවා ඈ. මම බලගෙන ඉන්නේ මේ ඔයාලා හදනකම්. හරි. 6 4 24යි දෙකක් ඉතුරු 6 6 2යි 8යි 6 2 12යි 4 4 28යි දෙකක් තියෙනවා 4 7යි 2යි 9යි 4 2 14යි 8 8යි 16යි 10යි 2යි 12යි එකක් ඉතුරුයි 4 1යි 5යි 1යි 6යි 1යි. ඔන්න හරි. දැන් පුතේ අපි ගුණ කරලා ඉවරයි. එකතු කරගෙනත් ඉවරයි. ඒ කියන්නේ වැඩේ උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි හැබැයි බලනවා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා දශම ඉලක්කම්. අපි ගාවත් වෙලාවට තියෙනවා ඉලක්කම් කීයක්ද? 5ක්. වෙලාවට ඉලක්කම් 5ක් තියෙනවා. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි කියලා උත්තරේ දැම්මා. 1යි 1.6යි 2යි 6යි 4 කියලා. ඔන්න හරි. දැන් මම කතාව කියලා දීලා තියෙන්නේ. ඔන්න පුංචි ගාණක් දෙන්නේ. පුංචි ගාණක් දෙන්නේ. මේ ගාණ ලියාගෙන හදන්න බලන්න. මේ ගාණ ලියාගෙන හදන්න බලන්න. හරිද? පුංචි ගුවට හොඳ ගාණක් නේ. හොඳ ගාණක්. මොකද්ද? ඔන්න අපිට ඇවිල්ලා තියෙන්නේ අපි ගුණ කරමු 8 වරක් 2 16 එකක් ඉතුරුයි 8 වරක් 7 56යි 57යි. එහෙනම් පුතේ 576 නේ තියෙන්නේ. අපිට තියෙනවනේ 2යි 4යි 6ක් දශම ඉලක්කම් 6ක් උත්තරේ තියෙන්න ඕනේ. හැබැයි අපි ගාව තියෙන ඉලක්කම් 3යි. එහෙනම් අපිට තව ඉලක්කම් 3ක් මදි හින්දා ඔන්න බිංදු 3ක් දාලා 5යි 7යි 6 දාගන්න උනා. ඔන්න මතක තියාගන්න. ගුණ කරද්දි දශම ඉලක්කම් ගාන ගලප ගන්න ඉලක්කම් මදි නම් අපි මදි ඒවට බිංදු දා ගන්නවා. මදි ඒවට බිංදු දා ගන්නවා. ඔන්න මම බිංදු දාලා හදාගත්තා ඒක. මම ඒ වගේ තවත් කතාවක් ඔන්න ඔයාලට. මට හිතුණා මේක ටිකක් තව ලොකු කරා නම් හරි කියලා. හරි. ඊටාම ලේසි ගානක් ගුණ කරන්න ලේසි ගානක්. උත්තරේ ලියද්දී නම් කල්පනාවෙන් කරන්න වෙනවා. ගුණ කරන්න ලේසි ගානක්. හරි. මොකක්ද ආවේ? ගුණ කරන්න ගාන ලියාගෙන. ඉක්මන් කරන්න. හරිද? මොකක්ද ආවේ? මොකක්ද ආවේ? 6වර අන්න 7යි 2යි 3යි විතරයි තියෙන්නේ. 7යි 2යි 3යි. 4ක් 2 14යි 14 ඒවා 3ක්. 14 ඒවා 3ක් හිතෙන් බැලලා ලියලා හදා ගන්නවා. නැත්තම් දෙවරක් 3 6යි 6 වරක් 7යි. නැත්තම් 7 වරක් 3 21යි 21 ඒවා 2ක්. මේ මොන විදියට ගුණ කරගත්තත් උත්තරේට ආවේ 42යි. හැබැයි අපි ගාව 2යි 3යි 5යි 1යි 6ක් තියෙන්න ඕනේ.
දශම ඉලක්කම් 6ක් තියෙන්න ඕනේ. අපි ගාව තියෙන ඉලක්කම්ම 2යි. 6ක් හදාගන්න අලුතෙන් බිංදු 4ක් ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා උත්තරේ හදාගත්තා. එහෙනම් පුතේ සංඛ්‍යා ගුණ කරද්දී එතන ඉලක්ක සංඛ්‍යා 2යිද 3යිද ඒක අදාළ නේ. සාමාන්‍ය රටාවට ගුණ කරගත්තා. මේ සාමාන්‍ය රටාවට ගුණ කරගත්තා. පස්සේ දශම ඉලක්කම් ගාන හොයාගත්තා. ඔන්න එහෙනම් මේ ගාන පස්වෙනි ගාන 2.31 ගුණ කිරීම 0.05 ගුණ කිරීම 0.3. දැන් අපේ දරුවෝ ගාන ලියාගෙන හදන්න ඕනේ. කොහොමද ලියාගෙන හදන්නේ? 231 ගන්න මෙතනට. එහෙනම් මොකද්ද වෙන්නේ? 231. මෙතන 231 අරගෙන එයාව ගුණ කරනවා 5. එයාට උත්තරයක් එනවනේ. ඒ උත්තරේ ගුණ කරනවා කීයෙන්ද? 3. දැන් බලමු කොහොමද එන්නේ කියලා. හරි. පුතාලා හදාගන්න ඉක්මනට ගන්න. ඉක්මනට හදාගන්න. හරිද? ගුණ කරලා ඉවරයිද? දැන් ගුණ කරලා ඉවරයි නම් මාත් ගුණ කරන්න හදාන්නේ. 5 වරක් 1 5යි. 5 වරක් 3 15යි. 5 වරක් 2 10යි 11යි. ඔන්න මම ගුණ කරගත්තා. 3 වරක් 5 15යි. 3 වරක් 2 3 වරක් 5 15යි 16යි. 3 වරක 3යි 1යි 4යි. 3 වරක් 1 3යි. ඔන්න වැඩේ හරි. දැන් අපි ගාව 2යි 4යි 5ක් තියෙන්න ඕනේ. උත්තරයට තියෙනවා 4ක්. එහෙනම් මෙන්න මේකෙත් අපි 0.0යි කියලා දාලා 34යි 65 ලිව්වා. ඇත්තටම නම් කියන්නේ 3යි 4යි 5යි. අපිට දශම වලදී එහෙම 30 ගණන් කියන්න බෑ. 10 ස්ථානයක් නැහැ. ඔන්න අපි ගාන හදාගත්තා. දැන් මගේ දරුවන්ට ගණන් 5ක් විතර මන් දෙනවා. හරිද? ගණන් 5ක් විතර කල්පනාවෙන් හදාගන්න ඕනේ. අඩුපාඩු තියාගන්න එපා. එකම දෙයයි මට නැවත නැවත කියන්න තියෙන්නේ දශම ගැන හිතන්න නැතුව ගුණ කරලා උත්තරේ ලියනකොට දශම ඉලක්කම් ගාන හරියට ගණන් කරගන්න ඕනේ. හරි. ඔන්න මම දෙනවා ඊළඟට ගණන් ටික හදාගන්න. තනියම හදාගන්න. පළවෙනි එක. මට ගුණ කිරීම පිළිබඳ ගැටලුවක් නැහැ. මට දශම සම්බන්ධයෙන් පුතේ හදා ගන්න ඕනේ. හරි. ඔන්න මම ගණන් 5ක් දුන්න ඉස්සෙල්ලා කිව්වා වගේ. දැන් පුතාලා මේ ගණන් 5 ඉක්මනට හදා ගන්න ඕනේ. ගණන් ටික ලියා ගන්න බලන්න. ලියා ගන්න. දැන් පළවෙනි ගාන ලියාගෙන හදාගන්න. දැන් මට මේකට කොච්චර වෙලාවක් ඉන්න වෙනවද කියලා මට කියන්න බෑ. ඒ නිසා පුතාලා ගණන් ටික ලියාගෙන වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ගණන් ටික හදාගෙන ආයෙමත් එන්න ඕනේ පාඩමට. මොකද එක එක්කෙනාගේ හැකියාව ගැන මම කියනවනේ නිතරම මට හිතා ගන්න බෑ කියලා. හරි. ඔන්න එහෙනම් ඉක්මනට ලියා ගන්න ඉස්සෙල්ලා. ඉක්මනට ලියා ගන්න බලන්න. හරි. දැන් පුතාලා ලියාගෙන ඉවර වෙලා ඉක්මන් කරන්නකෝ.
හරිද? ඔන්න දැන් වීඩියෝ එක නවත්තලා පුතාලා දැන් හදාන්න පටන් ගන්න. හරි නවත්තන්න. දැන් අපේ දරුවෝ ගණන් ටික හදාගෙන තමයි මෙතන ඉන්නේ. හදාගෙන ඉන්නේ. තාම එහෙම නැතුව බොරුවට ආව නම් ටක් ගාලා එක නවත්තලා ආපහු ගිහලා ගණන් ටික හදලා ආපහු පාඩමත් එක්ක එන්න. නැත්තම් මම හදනකම් ඉඳලා බලන් ඉඳලා හදන්න එපා පුතේ. ඔන්න දැන් අපිට තියෙන ಗುಣ කරගන්න මම ಗುಣ කරන්න යනවා මෙතනම තියලා ಗುಣ කරනවා. 4 වරක් 1 4යි. 4ක් 8 32යි 3ක් ඉතුරුයි. 4ක් 2 8යි 3යි 11යි. ඔන්න මම දාගත්තා. දැන් මට පේනවා 2යි 2යි 4යි. එහෙනම් 2යි 2යි 4යි නම් මම ඔන්න දාගෙන මට ආපහු ඔන්න මම ආපහු හදනවා 4ක් 1 4යි 4ක් 8 32යි 3ක් ඉතුරු 4ක් 2 8යි 3යි 11යි. මම ඔන්න දශම දාගත්ත ඉලක්කම් 4ක් අතහැරලා. මේක ඉලක්කම් 4ක් නේ තිබුණේ. එන්න පුතාලගෙත් ඒ උත්තර තියෙනවා නම් හරි දාගන්න පුළුවන්. දැන් මේක මම හිතෙන් ගුණ කරන්න යන්නේ නෑ 32 නේ තියෙන්නේ. ඒ නිසා මම 35යි 0.8 32කින් ගුණ කරගන්නවා. දෙවරකට 16යි දෙවරක් 1 දෙවරක් 0.01යි 1යිනේ. දෙවරක් 5 10යි දෙවරක් 3 6යි 1යි 7යි. තුන්වරකට 24යි මෙතනට දෙකේ ඉන්නේ තුන්වරක් 5 15යි තුන්වරක් 3 9යි 10යි. 5යි 2යි 7යි 5යි 12යි 1යි 1යි. ඔන්න දැන් මට ආවා මේ වගේ උත්තරයක්. මේකේ දශම ඉලක්කම් මට 3යි ඕනේ කරන්න. එහෙනම් උත්තරේ තියෙනවා 112.2.5යි 6ක්. 112.2.5යි 6ක්. දැන් මගේ පුතාලාත් බලන්න ඕනේ මොකද Tamanට ආව උත්තරේ කියලා. හරි. ඔන්න අපි ඊළඟට බලනවා තවත් ගානක්. මේ සංඛ්‍යා දෙක ගුණ කරන්න යන්නේ මම හිතෙන් ගුණ කරන්න යන්නේ. ඔව් ඉස්සලා අපි වෙනම ලියාගමුකෝනේ 6ක් 1 6යි 6ක් 2 12යි එකක් ඉතුරු 6ක් 0.1 1යි 6ක් 4 24යි. මම වෙනම ලියාගමු කිව්වේ පුතේ මේක ඉලක්කම් ගන්න බලන්න ඕනේ. මේකේ දශම ඉලක්කම් 6යිනේ තියෙන්නේ. එහෙනම් අපේ උත්තරේ දශම ඉලක්කම් 6ක් තියෙන්න ඕනේ. හැබැයි අපි ගාව ඉලක්කම් 6ක් නෑ. ඒ නිසා 0.0.2යි 2යි 4යි 1යි 2යි 6 කියලා අපි උත්තරේ තියාගන්න උනා. ඔන්න ওই විදිහට අපිට උත්තරේ තියාගන්න උනා. හරි. දැන් ඒක ඉවරයි. දැන් අපි ඊළඟට බලනවා 4 වෙනි ගාන දිහා. දැන් 4 වෙනි ගානේදී මේක අපිට පුළුවන් 8 වරක් 3 24යි කියලා දාගන්න. දැන් 24 පුළුවන් 4ෙන් ගුණ කරගන්න 4ක් 4 16යි 4 2 8යි 1යි 9යි කියලා. එන පුතේ 96යි අපිට ආවේ. 2යි 3යි 6ක් තියෙනවා. දශම ඉලක්කම් 6ක් තියෙනවා. එහෙනම් 0යි දශම 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා අපිට උත්තරේ හදාගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න අපි ගාන හදාගත්තා ඔය විදිහට. ගාන හදාගත්තා. හරි. දැන් අපි ඊළඟ එකට යන්න හදන්නේ. එයාගෙත් අපිට දශම තියෙනවා. දශම ගැන හිතන්නේ නැතුව මම 271 8ෙන් ගුණ කරනවා 8 වරක් 1 8යි 8 වරක් 7 56යි 5ක් ඉතුරුයි 8 වරක් 2 16යි 5යි 21යි කියලා. එයාව දැන් දෙකෙන් ගුණ කරනවා. දෙවරකට 16යි දෙවරක් 12යි 1යි 13යි දෙවරක් 1 2යි දෙවරක් 2 4යි කියලා මම ගුණ කරගන්නවා. හොඳයි ඔන්න මම ඊළඟට මේ උත්තරේ දාගත්තා. ඊට කලින් බැලුවා 2යි 4යි 6යි. දශම ඉලක්කම් 6ක් තියෙනවා. එසා 0යි දශම 0යි 4යි 2යි 3යි 6 කියලා අපි ඔන්න දශම අයින් කරලා ගාන හදාගත්තා. හරි. ඔන්න අපිට ආපු උත්තරේ පුතේ. හරිද? මෙන්න මේ විදිහට Tamanට ඕනම දශම ගානක් ගුණ කරන්න පුළුවන් බව මතක තියාගන්න ඕනේ. ඕනම දශම ගානක්. හරි. දැන් අපි ඊළඟ මාතෘකාවට යන්න හදන්නේ. දැන් මහන්සි නම් වීඩියෝ පොඩ්ඩක් නවත්තලා ගේවට රවුමක් දුවලා පිනුමක් ගාලා තේකක් බීලා එහෙම ඇවිල්ලා ආපහු ඉතුරු ටික කරගන්න පුළුවන් ඈ. හරි. ඊළඟට කතා කරන්න යන්නේ මාතෘකාව ලියලා තියාගන්න. දශම සංඛ්‍යා බෙදීම් කියලා. දශම සංඛ්‍යා බෙදීම් ප්‍රධාන මාතෘකාව. හරි එහෙනම් අපි ඒකෙත් පොඩි කාරණාවක් මතක් වෙන්න ඕනේ. ඔයාලට මතකයිද 7ේදී අපි කතා කරා දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් බෙදුවනේ. ඒක පොඩ්ඩක් මතක් කරගෙන ඉමු පුතේ. එහෙනම් ලියා ගන්න තරු ලකුණක් දාලා දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම කියලා. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. හරි. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම.
ඔන්න මම ඔයාලට දෙනවා මේ ගාන හදාගන්න. ඇත්තටම දැන් මේක හරි වැදගත්. දැන් දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙන එකේ වැදගත්කම තියෙන්නේ අපි දැන් ඉහළ පන්ති වලදී උත්තර දානකොට ඒ උත්තරේ පුතේ ඉතිරි කියලා දාන්නේනේ. දැන් පොඩි කාලේ 6 දී හැම බෙදුවයින් පස්සේ ඉතිරි මෙච්චරයි කියලා දැම්මනේ. දැන් ඉතිරි කතාවක් නෑ දශම විදියට තියන්න ඕනේ. ඒ නිසා මේක වැදගත් වෙනවා. දැන් මේ ගත්තේ ඒ නිසා. දැන් මේකෙදී අපි 7 දී කරාට දැන් උදාහරණයක් මේ ගාන බලමුකෝ අපි බෙදලා බලමුකෝ. ඔයාලා ලියා ගන්න ලියාගන්න. ලියාගෙන ඉක්මන ලියාගන්න. එතනම බෙදන්න යන්නේ. එතනම බෙදන්නේ. දැන් බෙදන්න බලන්න දශමනේ දශම දැන් තියලා තියෙනවා මම දශම තියලා තියෙන්නේ දශම තියලා තියෙන්නේ දැන් තියෙන බෙදාගෙන දැන් බෙදාගෙන යන්න බලන්න අර බෙදන්න බලන්න මම උදව් කරන බැරුණාම හරිද මොකක්ද උනේ දැන් මේක හතරෙන් බෙදෙන්නේ ඇත්තටම හතරෙන් බෙදෙන එකක් නෙමෙයි මේක හැබැයි මේ තියෙන දශම සංඛ්‍යා දැන් පුතේ අපි ඉතිරි වෙනකන් නෙමෙයි ඉවර වෙනකන් බෙදන්න ඕනේ ඉවර වෙනකන් දැන් 3ට නෑ 32ට 4 වටයි 4කට 32යි බැලුවා බිඳුවයි ගත්ත 5 දශම දාලා තියෙන්නේ කලින්ම දාගෙන තියෙන්නේ 5ට 4 එකයි 14ට 4 3යි 12යි දෙකක් ඉතුරුනා අන්න ඉතුරුනා ඉතිරි කතා බෑ ඉතිරි නම් මෙතනට බිඳුවක් අරගෙන එයා ගන්නවා පල්ලෙහාට එයා පල්ලෙහාට අරගෙන දැන් අපි යාව 4ෙන් බෙදා ගන්න එයාව 4ෙන් බෙදා ගන්න අර දැන් 4ෙන් බෙදාමු 20ට 4 5යි 4ට 5 20යි ඔන්න අපි ගාන හදලා ඉවර කරා එතන අපිට ආවේ 8.1.3.5 කියලා. මේක තමයි උත්තරේ පුතේ. මෙහෙම බෙදලා ඉවර වෙන්නේ නැති જાති තියෙනවා. ඒවා අපි 8 ලරුවන්ට දෙන්නේ නේ. ඒකට අපි කියන බෙදලා ඉවර වෙන්නේ නැති දශම වලට සමාවර්ත කියලා. ඒකට අපි දැන් කතා කරන්න අවශ්‍ය නේ. හොඳයි. මේක ඉවර කරගත්ත නේද? ඔන්න ඕක ඔල්ලුවේ තියා මම මකන්න යන්නේ ඒකයි අහන්නේ. ඉවර කරගත්තේ නැත්නම් ටක් ගාලා ඉවර කරගන්න නවත්තලා ලියා ගන්න. හරි? මම මකනවා ආපහු පිටිපස්ස ගිහලා ලියා ගන්න. ඔන්න මේ රටාව මතක තියාගන්න ඉවර වෙනකම් බෙදන්න ඕනේ. ඉවර වෙනකම් බෙදන්න. මම දෙනවා තව ගාණක්. තව ගාණක් දෙනවා. මේකෙන් ගොඩක් දෙන්නේ නැහැ. ගණන් කීපයක් දෙන්නේ. හරි. දැන් ටිකක් ලොකු ගාණක් තියෙන. ලොකු කතාවක් වැඩක් නේ. දැන් ගාණ හදාගෙන යන්න ඕනේ. දැන් පුතා ගාණ හදන්න බලන්න. මම පොඩ්ඩක් උදව් කරන්න මොකද්ද කරේ කියන එක දශම තියාගත්තා මෙහෙම. එච්චරයි. ඔන්න හරි. දැන් බෙදාගෙන යන්න. ඉවර වෙනකම් බෙදන්න. බෙදලා ඉවර කරා. හරිද? ඉක්මන් කරමු ඈ. හරි. උඩ දැන් මාත් හදන්න යන්නේ. ටියුට් එකේ පුතේ මේකට අදාළ ගණන් ගොඩක් තියෙනවා. ඒවා හදා ගන්න ඕනේ. ටියුට් එකේ ගණන් ටික හදා ගන්න ඕනේ. දැන් අපි ටියුට් එක සාකච්ඡා කරන්නේ ඊළඟ දවසේ පන්තියත් එක්ක ගණන් ටික හදලා තියා ගන්න ඕනේ. අමාරුව විතරයි මම කතා කරන්නෙත් ඈ. ඔක්කොම ගණන් ටික කතා කරන්න තේරුම් නැහැ. හරි. දැන් මම කතා කරන්න යන්නේ 4 නෑ 78 12 6යි 12 6යි 72යි අපිට ආව 6ක් දශම දාලා තියෙන්නේ 64ට 12 5යි 60යි 4ක් ඉතුරුනා 46යි කියන්නේ 12න් බෙදෙන්නේ නෑ 12 3 36යි අඩු කරාම 10යි
102කට පුතේ 12 වරක් 8 96යි. අපිට කීයක්ද මෙතන 6යි. ඔන්න බලන්නකෝ 60ට 12 ඒවා. 60ට 12 ඒවා 5යි. 12 වරක් 5 60යි. ඔන්න අපි ඉවර කරා. එහෙනම් අපිට උත්තරේට ආවේ 6.5 ඔන්න දැන් මම මෙතනින් නවත්තනවා. බෙදද්දි දශම අපි මේ විදියට අරගන්නවා. අරගෙන ගාන හදාගෙන යන්න. හරි. ඔන්න අපි ගාන සම්පූර්ණ කරගන්න. අඩුපාඩු හදාගන්න. හරි. ඊළඟට අපි දැන් මම අද දශම මේ ටික කරලා දශම වල තියෙන සුවිශේෂී කාරණා ටිකක් ලබන සතියේ පන්තිදී තව කතා කරන්න හිතාගෙන ඉන්නවා මේකට අමතරව. හරි. ඔන්න අපි ඊළඟ මාතෘකාව ලියාගමු. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. හරි. දැන් බලමු පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම තියෙනවා. ඔන්න බෙදෙන ලේසි එකක් ගත්තේ. ලියන්න එපා. තරු ලකුණක් දාලා මේක ලියාගන්න. දශම සංඛ්‍යාවකින් අප කිසිම සංඛ්‍යාවක් නොබෙදන අතර එම දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් කිරීමෙන් පසුව පමණක් බෙදීම කළ යුතු වේ. හොඳයි. ඔන්න පූර්ණ සංඛ්‍යාවක් කරලා විතරයි බෙදීම කරන්න කියලා කියන්නේ. එහෙනම් මගේ දරුවනේ අපි මේ ගානේදී මෙහෙම තියාගෙන බෙදන්න බෑ. ඒ නිසා මෙයාගේ දශම අයින් කරගන්නවා. දශම අයින් කරගන්න නම් අපි ඒ දශම තිත මේ අයින් කරගන්න එක ඉලක්කමක් ආපස්සට යන්න වෙනවනේ. ඔන්න 7 වුණා. එතකොට එයා 7 වුණා නම් මෙයාගේ අගට බිඳුවක් දාන්න වෙනවා. ඇයි අපි මෙතන තියනවා දශම තිතක් කියලා හිතුවොත් එයාගේ එක ඉලක්කමක් අයින් කරන්න ඕනේ දෙපැත්ත සමබර වෙන්න. ගානට සාධාරණයක් වෙන්න ඕනේ. එසා මෙයාගේ එකක් අයින් කරනකොට අපි මෙතනත් දශම තියනවා කියලා හිතලා එයාගෙත් එකක් අයින් කරනවා. එහෙනම් පුතේ දැන් අපි ගාව තියෙන්නේ 350 බෙදීම 7. 357න් බෙදන්න ඔයාලා දන්නවා. 357න් බෙදෙන එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. දැන් එහෙමනම් 357න් බෙදලා උත්තරේ ගන්න. උත්තර අතරින් දාගන්න. ඉක්මන් කරන්න. හරිද? මොකක්ද උනේ 35ට 5 ඒවා 7 ඒවා 5යි 7 වරක් 5 35යි ඉතිරිනේ ඔන්න බිඳුවට බිඳුව. ඒ කියන්නේ උත්තරයට ආවේ 50යි. හරි. දැන් ඒ උත්තරය ආවනම් හරි. දැන් අපි තව ගානකට යන්න හදනවා. ඒක මම දානවා 42 බෙදීම
0.1 කියලා. දැන් අපේ දරුවෝ ගාන ලියා ගන්න බලන්න ඉස්සෙල්ලා. ගාන ලියා ගන්න. ගාන ලියාගන්න. ගාන ලියාගෙන දශම අයින් කරන්න. අරයාගේ දශම ඉලක්කම් දෙකක් තියෙනනේ පුතේ. ඒක අයින් කරගන්න. දශම අයින් කරාම එන්නේ 12. දැන් එයාගේ ඉලක්කම් දෙකක් අයින් කරා නම් මෙයාගෙත් ඉලක්කම් දෙකක් අයින් කරන්න ඕන. එන එයාට මොකද්ද ගන්නෙ අපි? එන එයාට ගන්න වෙනවා අගට බිංදු දෙකක්. දැන් පුතාලා ගාන බෙදා ගන්න බලන්න. බෙදලා උත්තරේ දාගන්න. ඉක්මන් කරන්න. හරි. ගාන බෙදන්න. දැන් අපි මෙයා බෙදාගත්තා කීයෙන්ද 12න්. ඒක අමාරු එකක් නෙමෙයි. 12 වරක් 3 36යි. අපිට ආව 6ක් 12 වරක් 5 8යි. බිංදුවට ගත්තා බිංදුවට 12යි. නෑ එහෙනම් මොකක්ද පුතේ? අපිට එන්නේ 350යි. උත්තරයට ආව 350යි. දැන් ඒක උදව් කරගෙන ඒ දැනුම උදව් කරගෙන දැන් පුතාලා 81 බෙදන්න මොකෙන්ද? 2.5 2.5 බෙදන්න බලන්න. ඉක්මනට බෙදා ගන්න. හරිද? ඉක්මනට බෙදාන්න පුතේ. මොකක්ද උනේ? දශම අයින් කරානේ නේ 25ක් වුණානේ. ඒතර මෙයාගේ මොකක්ද වෙන්නේ? එයාගේ එක ඉලක්කමක් අයින් වුණා. එහෙනම් එතන තියෙන 810යි අපි ගාව තියෙන 25යි. දැන් බෙදා ගන්න. බෙදලා ගන්න හදමු බලන්න. හදමු බලන්න. හරිද? දැන් ඒකේ පොඩි දෙයක් තිබුණා නේ. දැන් බලන්න හරිද කියලා ඉක්මනට ඉවර කරගන්න. ඔන්න අපි බෙදන්න යමු බලන්න. 8ට නෑ 81ට 25වත් 3ක් තියෙනනේ පුතේ. 75යි. අපි අඩු කරාම 6ක් ආවනේ. 60ට බැලුවනේ 60ට 25 ඒවා 2යි. 50යි. 10යි. ඔන්න දශම ගත්තා. ගත්ත බිංදුව පිටිපස්සට. දැන් 100ට 125 4යි. එහෙනම් 25 4ක් 100යි. උත්තරය 32.4යි. උත්තරේ 32.4යි. අමාරු නේ. 32.4යි. ඔන්න දැන් මම ගණන් තුනේදී කතා කරා කාරණා කීපයක් නේ. කාරණා කීපයක්. දැන් මගේ දරුවන්ට මම දෙනවා ගණන් ටිකක් හදන්න. ඒක ඉක්මනට හදාගමු. ගණන් 4ක් දෙන්නම් 4ක් ඉක්මනට හදන්න ඕනේ. හරි. ඔන්න පළවෙනි ගාන 73 බෙදා ගන්නවා 0.05 දෙවැනි එක 48 බෙදනවා 0.9 තුන්වෙනි එක 9 බෙදා ගන්නවා 1.2 4 75 බෙදනවා
1.25 මොනවා ටිකක් ලොකු ගාණක් එතනට දැම්මා. හරි. අපි ඔන්න ඔය ගණන් හතර බෙදාගමු බලන්න පුතේ ඉක්මනට. ඊට පස්සේ අපිට පුළුවන් මේක ඊළඟ කොටසට යන්න. හරි. හරි පුතේ එහෙමනම් දැන් ඉක්මනට ගාන හදාගමු බලන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරමු. හරිද? ඉක්මනට හදා ගන්න ඕනේ. හරිද? ඔන්න අපි දැන් ගාන සම්පූර්ණ කර වෙලා යනවනම් පුතේ ටක් ගාලා නවත්තලා ගණන් ටික හදලා ආයෙත් මෙතනට පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. දැන් වැඩේ තේරෙනවද දැන් අපිටනේ? වැඩේ තේරෙනවා අපිට දැන්. හරි. හරිද? ඔන්න දැන් අපි මෙයාව අයින් කරන්න ඕනේනේ. මම මෙන්න මෙයාව මෙතනින් අයින් කරනකොට එයාගේ ඉතුරු වෙන්නේ 5යි. එයාට ගැලපෙන්න මෙයාගෙත් අපි දාගන්නවා 0.2ක්. එතකොට එතනට එනවා 73.2යි. ඔන්න වැඩි. දැන් මේක S2 පියාගෙන බෙදන්න පුළුවන් නේ. 7300යි බෙදීම 5යි. 7ට 5 1යි 5යි. දෙකක් තියෙනවා 23ට 5 4යි 20යි. 3ක් තියෙනවා 30ට 5 6යි. 5 6යි 30යි. ඉතිරිනේ බිඳුවට බිඳුවයි. ඔන්න අපේ උත්තරේ 1460යි. 1460යි. දැන් හරි. දැන් හරි. දැන් මගේ දරුවෝ මෙයාගේ මොකක්ද? හරි දාගන්න ඕනේ. මෙයාගේ අපි අයින් කරා 9යි. එයාට ගැලපෙන්න මෙයාගේ අයින් කරා 480යි. ඔන්න වැඩේ ඉවරයි. දැන් අපි 9න් බෙදාගත්තා. ඔන්න අපි බැලුවා 4ට නෑ 48ට 9 ඒවා. 9 වරක් කීයක් තියෙනවද? 9 වරක් 45යි. අපි ගාව තියෙනවා 3ක්. ගත්ත බිඳුව 30ට 9 ඒවා කීයක් තියෙනවද පුතේ? 9 වරක් 3යි 27යි. අපිට තව 3ක් ඉතුරුනා. ඔන්න අපි බැලුවා කීයද? මේක මම මකන්නම් මෙතන අස්සේ නැතුව මෙහෙන් ගන්නම්කෝ. අද මේකෙන් මම පොඩි කතාවක් කියලා දෙන්න හදන්නේ. ඔන්න දැන් අපි 48 බැලුවා 9 වරක් 5යි 45යි 3ක් තියෙනවා 30ට 9 ඒවා 3යි 27යි 3ක් තියෙනවා ගත්ත දශම 30ට 9 ඒවා 3යි 27යි 3ක් තියෙනවා ගත්ත බිඳුවක් 30ට 9 ඒවා 3යි 27යි 3ක් තියෙනවා. දැන් නාකි වෙනකම් බෙදාගෙන ගියත් අපිට 3ක් ඉතුරු වෙනවා. අන්න මං කිව්වා සමාවර්ත දශම කියලා කතාවක් නේ පුතේ. එකම ඉලක්කම නැවත එනවනම් පුනා එනවනම් නැත්නම් ඉලක්කම් දෙක තුනකුත් එහෙම නැවත එනේවා තියෙනවා. උදාහරණයක් 3ෙන් බෙදුවාම ඊට පස්සේ 7ෙන් බෙදුවාම 11ෙන් බෙදුවාම 13ෙන් බෙදුවාම 17ෙන් බෙදුවාම ඒ වගේ ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදුවාම මේ වගේ ඉලක්කම් ගොඩාක් එක දිගට නැවත එනවා. අන්න ඒවා අපි සමාවර්ත කියනවා. ඔයාලට පුතේ ඒ වගේ ගණන් බෙදන්න එනවා අඩුයි. එහෙම ආවොත් ඒවා වටේ ගන්න වෙනවා. වැටීම කියලා එකක් කියලා දෙන්න අපි 9 පන්තිය. එතකොට තමයි අපි මේවා සම්බන්ධ කරන්නේ. දැනට අපි ඔන්න එහෙම ආවොත් ඔන්න ඔය විදිහට 33ක් තියෙන. එකෙන් කියන්නේ නැවත ඒක එනවා කියන එක. ඔක දැන් මම ඔයාලට පෙන්වන්න ගත්ත එක. මේක අපි 8ේදී ටිකක් 9ේදී ටිකක් කතා කරන වැටීම. ඊට පස්සේ අපි 10ේදී 11ේදී 11 තමයි ඇත්තටම නා ඒවා භාවිතා කරන අවස්ථා වෙනවා. හරි. හොඳයි. ඔන්න අපි ඊළඟට බලමු. ඊළඟ ගාන. දැන් ඒකෙදිත් අපිට මොකද්ද වෙන්නේ කියලා බලමු. එතන තියෙන්නේ 12ක්. මෙයාගේ නම් 90ක් වෙනවනේ. දැන් 90 12න් බෙදාගත්තාම 90ට 12 ඒවා කීයක් එනවද? 7යි. 7 12 84යි. 6ක් ඉතුරුනා ගත්ත බිඳුවක් 60ට 12 ඒවා 5යි. 12 60යි. ඉතුරු නෑ. උත්තරයට ආව 75ක්. 7.5.
දැන් මෙයාගේ මොකද්ද වෙන්නේ පුතේ? එයාගේ අපි 125ක් කරනෝනේ 125. එතකොට 125ක් වෙනකොට ඉලක්කම් දෙකක් අතෑරෙනවනේ. ඊට ගැළපෙන්න අපි මෙයාගේ ඉලක්කම් දෙකක් හදාගන්නකොට ඔන්න 7500ක් වෙනවා. දැන් අපි බෙදාගෙන යන්න හදන්නේ 125න් අන්න 7ටනේ 75ටනේ 750ට තියනවද කියලා දන්නේ නැහැ. එහෙනම් හොයන්න ඕනේ. 125ව දෙකක් නම් 250යි අන්න හරි. 125ව දෙකක් නම් 250යි කියනකොට අපි දන්නවා 750ට 250ව තුනක් තියෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ 6යි. 6 5 30යි. 6 12යි 3යි 15යි එකක් ඉතුරුයි. 6 6 1 4 බලන්න හරියටම 6ක් ආවා මේ. එහෙනම් බිඳුවට නෑ බිඳුවයි කියන්නේ උත්තරයට ආවා 60. ඔන්න පුතේ අපි දශම සංඛ්‍යාවකින් පූර්ණ සංඛ්‍යාව බෙදීම කතා කරා. දැන් මට හිතෙනවා අද දවසේ පන්තිය ගොඩක් වැඩි වෙනවා කියලා ඊට වඩා කතා කරමු. ඒ සමග අද දවසේ පන්තිය නවත්තලා ඊළඟ දවසේදී මට දශම වල තව ගොඩක් කතා කරන්න තියෙනවා. එකක් තමයි දශම සංඛ්‍යාවකුයි බෙදෙන හැටි. ඒකට නම් වැඩි වෙලාවක් යන්නේ නෑ. දශම වල තියෙන විශේෂ ලක්ෂණ මට ටිකක් කතා කරන්න ඕනේ. ඊට අමතරව අපි අර 7 ඉගෙන ගත්ත සුළු කිරීමේ නීති බොඩ්මාස් නීතිය දාලා පොඩි ගණන් ටිකක් හදා ගන්නත් තියෙනවා. ඒ කියන්නේ මට හිතෙනවා තව දවසකට පාඩම ගෙනිච්චොත් හොඳයි කියලා. ඒ නිසා අපි ලබන සතියේ දශම වල කොටසකුත් එක්ක අපි අලුත් පාඩම් පටන් ගන්නවා. නැත්තම් පැය 3ක් විතර මේක කරන එක ලේසි වැඩකුත් නෙමෙයිනේ. ඒ නිසා අපි අදට පන්තිය නවත්වමු. එහෙමනම් හොඳයි. එහෙනම් පුතේ සියලු දෙනාටම අටියුට් එක වැඩ ටික කරන්න ඕනේ. ඊළඟ දවසේ කතා කරනවා. එහෙමනම් හරි ආයුබෝවන්.